नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पानातिपाता वेरमणि सिक्खापदं समादयामि अदिन्नादाना वेरमणि सिक्खापदं समादयामि कामेषु मिथ्याचारा वेरमणि सिक्खापदं समादयामि मुसावादा वेरमणि सिक्खापदं समादयामि पिशुना वाचा वेरमणि सिक्खापदं समादयामि हरुषा वाचा वेरमणि सिक्खापदं समादयामि संपप्पलापा वेरमणि सिक्खापदं समादयामि मिथ्याजीवा वेरमणि सिक्खापदं समादयामि ඉන්වතුනි අපි කතා කළේ පසුගිය දිනෙදී ජවන නියමයේ ගැන. ඒ ජවනේසුච පරිච්ඡ ජවන වීතියන් කාමාවචර ජවනානි සත්තක්කත්තුං චක්කත්තු මේවවා ජවಂತಿ. ඒ ජවනයන් අතුරෙන්ද කාම ජවන වීතියෙහි කාමාවචර ජවන් සත්වරක් හෝ සයවරක් උපදී නැත්නම් ජවන්ති කියන්නේ දුවක් කියන තේරුම. මණ්ඩක් පවත්‍යං පන මරණ කාලාදීසු පංචවාරණය. ඒ මරණාසන්න කාලෙහිදී අර වේගය මණ්ඩව පවත්නා බැවින් මේ මරණාසන්න කාලයේ පමණක් නෙවෙයි අර දියේ ගිලුණු කාලය විසග්න කාලය ආදී ඉබඳු ඒ වේග මණ්ඩතාව ඇති කාලයන්දී पंचवार मेव पस्वरक मय भगवतोपन यमकपातिहार्य कालादीसु लहुकपवत्यां चत्तारि पंचवा पच्चविक्कन चित्तानि भवन्ति इति वदन्ति. भागवतुන් වහන්සේට වනාහි යමක ප්‍රාතිහාර්ය පාන කාල ආදීදී වේගය ශීඝ්‍රව පවත්නා බැවින් චත්තාරි පංචවා සතරක් හෝ පහක් පච්චවික්කන චිත්තානි ප්‍රතිවේක්ෂා ජවන්සිත ඇතිවෙත්‍යයි වදන්ති කියේ අර්ථ කථාචාර්යවරයෝ කියක්. ඒ හරිය අප පසුගිය දිනෙහි කීවා. ඊළඟට මේ ජවන නියමයේ පිළිබඳ පාඩමෙහි තවත් වෙනවා. ආදි කම්මිකස්ස පන පඨම කප්පනායන් මහග්ගත ජවනානි අභිඤ්ඤා ජවනානි ච සප්පදාති ඒකවාරමේව ජවಂತಿ තතෝ පරං භවංග පාපේ. ආදි කර්මිකයා කියන්නේ එක ධ්‍යානයක් පිළිබඳව ඒ ධ්‍යානය පළමුවෙන්ම උපදවන්නට ඒ භාවනා කරන යෝග කර්මෙහි යෙදෙන තැනැත්තා. ප්‍රථම ධ්‍යානය උපදවා ගැනීම සඳහා භාවනාවෙහි යෙදෙන තැනැත්තා प्रथम ध्यान पिළිබඳ ආදි කර්මිකය. ඒ යම් විටක ඒ තනත්තාට ප්‍රථම ධ්‍යානය ලැබෙනවා නම් ඒ පළමු වරට ප්‍රථම ධ්‍යානය ලැබෙන අවස්ථාවේදී එතෙම ඒ ප්‍රථම ධ්‍යානය පිළිබඳව ආදි කර්මික මුලින්ම එය උපදවන තනත්තයි. අනේ ආදි කර්මිකයාට පළමුවෙන්ම උපදනා වූ අර්පණා ජවනය. මේ මහග්ගත අර්පණා ජවනය එකවරක්මයි උපදින්නේ. දැන් අපි ඒක චිත්ත වීතිවලදී අර්පණා ජවන් පිළිබඳ චිත්ත වීතිවලදී ආදි කර්මික ධ්‍යාන වීතිය කියන මෙහිදී දැනගත්තා.
ආදි කර්මික ධ්‍යාන වීතියේදී ඒ චිත්ත වීතිය ප්‍රස්තාර කරන්නේ භවාංගය, චලනය, උපච්ඡේදය, මනෝද්වාර වජ්ජනය, පරිකර්ම උපචාර, අනුලෝම ගෝත්‍ර භූ ධ්‍යාන. ධ්‍යානසිත එකවරයි දක්වන්නේ. ඊළඟට භවාංගය. අර ඒ ආදි කර්මිකයාට තමා පළමුවෙන්ම ඒ උපදවන ධ්‍යානසිත ලැබෙන්නේ එකම වරයි. ඒකයි ආදි කම්මිකස්ස පන පඨම කප්පනායන් මහග්ගත ජවනානි අභිඥා ජවනානි ච සබ්බදාපි ඒකවාරමින්ද ජවන්ති කියන මේ පාඨයෙන් අර මහග්ගත ජවන් කියන එකට ඒ ඇතුළත් කරනවා. ඒකට මහග්ගත ජවන් කියන ඒ ප්‍රථම ධ්‍යානාදී රූප ධ්‍යාන 5 අරූප ධ්‍යාන 4 කියන මේවා යින් යමක් පළමු වරම උපදවනවා නම් යමෙක් ඒ තැනත්තා ඒ ධ්‍යානීය පිළිබඳ ආදි කර්ම. අනේ ආදි කර්මිකයාට පළමුවෙන්ම ලැබෙන මහත්ගත ජවනය එකවරමයි උපදින. ඊට පස්සේ ඒ තැනත්තා Taman උපදවන ලද ඒ ධ්‍යානයට නැවත සමවදින. ඒ නැවත සමවැදීමේ ඇතිවන්නා වූ චිත්ත වීතිය තමයි සමාපජ්ජන වීතිය කියලා ඉගෙන ගන්න. ඒ සමාපජ්ජන වීති වලදී නම් ඒ ධ්‍යාන ජවනය, මහත්ගත ජවනය බොහෝ වාර ගණනක් උපදින. ඒ තමන් ඒ පුරුදු කර තිබෙන තරමට ඒ ධ්‍යානෙන් යුතුව සිටින්නට කැමැති වන තරමට ඒ ධ්‍යානෙන් නැගිටීමට කැමැති වන්නේ යම් අවස්ථාවක නම් ඒ අවස්ථාව වනතුරු ඒ ධ්‍යානසිතම නැවත උපදවමින් සිටිනවා. ඒ නිසායි ඒ සමාපජ්ජන වීතියේදී ධ්‍යාන ජවනය, ඒ මහත්ගත ජවනය නැත්නම් අර්පණා ජවනය මෙතෙක් වාර ගණනක් උපදිනවයි කියලා එහෙම නියමයක් දක්වන්නේ නැහැ. ඒකට ආදි කර්මිකයාට ප්‍රථම පළමුවෙන් Taman උපදවන ඒ ධ්‍යානය එකවරයි ලැබෙන්නේ. ඉතින් ඒ ධ්‍යාන එතකොට ධ්‍යාන 9ක් තිබෙනවා, රූප ධ්‍යාන 5යි, අරූප ධ්‍යාන 4යි කියලා. ඒ එක එකක් පළමු වරට උපදවන විට ඒ තැනත්තා ඒ ධ්‍යානය පිළිබඳ ආදි කර්මිකයා ඔහුට ඒ චිත්ත වීතිෙහි ධ්‍යානසිත ලැබෙන්නේ එකවරයි. ආදි කම්මිකස්ස පන පඨම කප්පනායන් ඒකවාරමේව කියන්නේ ඒකයි. ඊළඟට එන්නේ අභිඥා ජවනය. අභිඥා ජවනයත් අපි ඉගෙන ගත්ත අභිඥා වීති ගැන කතා කරද්දී එහිදී අභිඥා වීතිෙහි අභිඥා සිත ලැබෙන්නේ එකවරයි. අභිඥා සිත වශයෙන් අපි ඉගෙන ගත්තේ සිත් දෙක. අභිඥා කෘත්‍යයෙන් නැත්නම් අභිඥා සිත් වශයෙන් ලැබෙන්නේ. ඒ පංචම ධ්‍යාන කුසල් සිතත් පංචම ධ්‍යාන ක්‍රියාස්. ඒ පංචම ධ්‍යාන කුසල් සිත ප්‍රත්‍යඥයන්ට හා සෝවාන් සකදාගාමි අනාගාමි කියන ඒ සෛක්ෂ පුද්ගලයන්ට ලැබෙන විට අභිඥා කෘත්‍යයෙන් උපදින්නේ පංචම ධ්‍යාන කුසල් සිත. රහතන් වහන්සේට නම් ඒ අභිඥා කෘත්‍යයෙන් උපදනා වූ සිත පංචම ධ්‍යාන ක්‍රියාස්. ඒ කාහත හරි යම් අභිඥාවක් උපදවන විට ඉතින් මේ පිළිබඳ අපි ඉගෙනගෙන තිබෙනවානේ අර පරිකර්ම පාදක ධ්‍යාන වීතිය, පරිකර්ම වීතිය, අභිඥා පාදක ධ්‍යාන වීතිය, අභිඥා වීතිය කියලා එහෙම ඉගෙන ගත්තේ. අනේ අභිඥා වීතියේදී ඒ ධ්‍යාන නැත්නම් මේ පංචම ධ්‍යානය අභිඥා වශයෙන් ලැබෙන්නේ. ඒක කියන්නේ අභිඥා කුසල් සිත, එහෙම නැත්නම් අභිඥා ක්‍රියාසිත. ඒ අභිඥා කුසල් සිත හෝ අභිඥා ක්‍රියාසිත ලැබෙන්නේ එකවරයි. ඊට පස්සේ භවාංගයට සිත වැටේ. ඊළඟට එන්නේ චත්තාරෝපන මග්ගුප්පාද. සතර මාර්ගය යන් උපදවන විට ඒ කියන්නේ අපි දන්නවා මාර්ග සිත් තිබෙන්නේ 4යි. සෝතාපට්ටි මග්ග චිත්ත, සකදාගාමි මග්ග චිත්ත, අනාගාමි මග්ග චිත්ත, අරහත් මග්ග චිත්ත. ඉතින් මාර්ග චිත්තෝත්පාද කියන විට මාර්ග චිත්තෝත්පාදයක් කියන්නේ මාර්ග සිත හා ඒ සමග යෙදෙන චෛතසික. ඒ සියල්ලම එකතු කොට කියන්නේ චිත්තෝත්පාදය. ඒ මාර්ග චිත්තෝත්පාද 4ක් තිබෙනවා. ඒවයි චත්තාරෝපන මග්ගුප්පාද.
සෝතාපට්ටි මග්ග චිත්ත, සකදාගාමි මග්ග චිත්ත, අනාගාමි මග්ග චිත්ත, අරහත් මග්ග චිත්ත. ඒවා ඒක චිත්තක්ෂණික. එක චිත්තක්ෂණයක පැවැත්මකුයි ඒවාට තිබෙන්නේ. එක චිත්තක්ෂණයයි මාර්ගසිත 4 පවත්. එක චිත්තක්ෂණය කියන එක අපි දන්නවනේ සිතේ යම් සිතක ආයු කාලයක් වේ නම් ඒකටයි අපි කියන්නේ චිත්තක්ෂණයක. ඒකට මාර්ගසිතේ කියන එක කාහට ලැබෙතම් ඒ ලැබෙන විට එකම වරයි එක මාර්ගසිතක් ලැබෙනවා. දෙවරක් ලැබෙන්නේ නැහැ. ඒ මොකද මේ මාර්ගසිතෙන් කළ යුතු වැඩ කොටස මාර්ගසිතේ උපාදිතී භංග කියන ඒ ක්ෂණත්‍රය තුලදී සම්පූර්ණයෙන්ම සිදු වෙනවා. මේ මාර්ගසිතෙන් කෙරෙන කෘත්‍ය හැටියට දක්වන අර පරිඥා කෘත්‍ය, වහාන කෘත්‍ය, සච්චිකා කෘත්‍ය, භාවනා කෘත්‍ය කියන ඒ කෘත්‍ය 4ම එකවර සිදු වෙනවා. දුක පිළිසිඳ දැනගන්න, සමුදය දුරු කිරීම, නිවන සාක්ෂාත් කිරීම හා මාර්ගයේ වැඩිම. ඒ මාර්ගසිතින් කළ හැකි වැඩක් වේ නම් ඒ සම්පූර්ණයෙන්ම ඉටු කොටයි ඒ මාර්ගසිත නිරුද්ධ වන්නේ. ඒ නිසා ඒ මාර්ගසිත නැවත වරක් උපදින්නේ නැහැ. මේ ජීවිතයේදී පමණක් නෙවෙයි, ඒ මාර්ගසිත උපදවන ලද ජීවිතයේදී පමණක් නෙවෙයි, සසර ඊට පසු යම් ආත්ම භාව ගණනක හෝ උපදිතත් ඒ මාර්ගසිතම නම් උපදින්නේ නැහැ. ඒ මාර්ගසිත ලැබෙන්නේ නැහැ. ඒ ලැබෙන්නේ නැtei කියන්නේ මාර්ගසිතින් කරන වැඩ ටික ඉවරයි. ඒ කරන්නට. ඵලසිත ලැබෙනවා. ඵලසිත ලැබෙන්නේ දැන් මාර්ගසිත ඒ පළමු වරට නම් මාර්ගයක් උපදවන තැනත්තා. අපි ගනිමු ප්‍රත්‍යඥීකුයි භාවනා කරලා තමන්ගේ සිතේ නැත්නම් ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කියන ඒ ප්‍රතිපදාව දියුණු කරලා ඒ මාර්ගය හා සංප්‍රයුක්ත සිත නිර්වාණය අරමුණු කරමින් උපදින අවස්ථාවක් වෙනවා. අන්න ඒ අවස්ථාව තමයි මාර්ගසිත උපදින අවස්ථාව කියන්නේ. ඒ අවස්ථාවේදී මාර්ගසිත ඇති වෙනකොටම ඒ මාර්ගසිතින් නිවන අරමුණු කිරීමත්, ඒ මාර්ගසිත නිසා මාර්ගසිතින් ප්‍රහාණය කරන යම් සමුදයක් වෙනම් ඒ ප්‍රහාණයත් මාර්ගසිතෙන් දැනගන්නා ඒ පිරිසිඳ ගන්නා දුක්ඛ සත්‍යය පිරිසිඳ ගැනීමත් මාර්ගසිතෙහි ලැබෙන ඒ ආර්ය මාර්ගය වැඩිමයි කියන ඒ කෘත්‍යයක් කියන මේ කෘත්‍ය 4ම එකවර සිදු වෙනවා. ඒ සිදු කොටයි අර තයස්සු ධම්මා ජහිතා භවಂತಿ කියන ධර්ම තුනක් දුරු කරනවා. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. ඒවා නැති කරනවා. ඉතින් නැවතත් ඒ සෝවාන් මාර්ගසිත උපදිනවා නම් එය උපදින්නට ඕන මේ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාසයන් කියන ඒවා ප්‍රහාණය කරන්න. නමුත් ප්‍රහාණය කරන්නට ඒවයි දැන් නැහැ. ඒ නිසා මේ මාර්ගසිත ඊට පස්සේ කවදාවත් උපදින්නේ නැහැ. ඒක උපදින්නේ නැහැ. සෝවාන් මාර්ගසිත එකවරමයි ලැබෙන්නේ. ඒ වගේමයි සකදාගාමි, අනාගාමි, අරහත් කියන මේ මාර්ගසිත 4. ඒ වයින් කල යුතු වැඩ ටික ඒ එක අවස්ථාවේදීම කරනවා. සෝවාන් මාර්ගයට පැමිණි තැනට මාර්ගසිතට අනුතුරුවම මේ චිත්ත වීතිෙහි සුදුසු පරිදි ඵලසිත දෙවරක් හෝ තුන්වරක් ලැබෙනවා. අප ඉගෙන ගත්තා ඵලසිත දෙවරක් ලැබෙන්නේ මන්ද ප්‍රඥාගේ වශයෙන්, තුන්වරක් ලැබෙනවා තියුණු තික්ක ප්‍රඥාගේ වශයෙන්. මන්ද ප්‍රඥාට අර උපචාර සමාධි ජවන් වශයෙන් ලැබෙන ඒ අනුලෝම සිත් ඒවයි පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍ර ගුරුත්ල දක්වන්නේ ඒවා 4 වරක්. තියුණු නොවන ඇති එක්කෙනාට 3 වරයි ඒවා ලැබෙන්නේ. පරිකර්මයේ නැතිව උපචාර අනුලෝම ගෝත්‍ර. ඊට අනතුරුව මාර්ගසිත ලැබී ඊට පස්සේ ඵලසිත ලැබෙනවා. අර අනුලෝම සිත් උපචාර සමාධි ජවන් වශයෙන් ලැබුණේ අනුලෝම සිත් 4ක් උපන්න නම් මාර්ගසිතට අනතුරුව ඵලසිත ලැබෙන්නේ 2යි. 3ක් උපන්න නම් මාර්ගසිතට අනතුරුව ඵලසිත ලැබෙනවා 3ක්.
ඒකයි මෙතන කියන්නේ චත්තාරෝපන මග්ගුප්පාදා ඒක චිත්තක්ෂණික. සතර මාර්ග චිත්තෝත්පාදයෝ ඒක චිත්තක්ෂණිකය. එක චිත්තක්ෂණයක යක්මයි ඒවා පවත්. ඊට පස්සේ මාර්ගසිත ලැබෙන්නේ නැහැ. සතෝ පරං ඊට පස්ව ද්වේ තීනි ඵල චිත්තානි යතරහං උපච්ඡන. දෙක තුනක් ඵලසිත සුදුසු පරිදි උපදී. ඒ සුදුසු පරිදි තමයි අප කීවේ ඒ අනුලෝම සිත් නැත්නම් උපචාර සමාධි ජවන් වශයෙන් ලැබෙන සිත් පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍ර භූ වශයෙන් සතරක් වුණි නම් මාර්ගසිතට අනුතුරුව ඵලසිත දෙවරයි. පරිකර්මයේ හැර උපචාර අනුලෝම ගෝත්‍ර භූ වශයෙන් ඒ සිත් තුනක් වුණි නම් මාර්ගසිතට අනුතුරුව ඵලසිත තුන්වරයි. අර ඒ සමාධි ජවනයන්ගේ අඩු වැඩි වීමට හේතුව දක්වා තිබෙන්නේ නුවණ මඳ තැනත්තා හා තියුණු නුවණ ඇති තැන. ඒ නුවණ මඳ තැනත්තායි කියන එකෙන් තේරුම් ගන්නට එපා නුවණ නැති කෙනෙක්. නුවණ නැතිව මාර්ගඵල කියන ඒවා උපදවන්නට බෑ. උපතින්ම ලත් නුවණක් තිබෙන්නටත් ඕන. මේ සත්‍යාඥයයි කියන ප්‍රතිසන්දියේදීම ලැබුණු නුවණ ඇති කෙනෙක් වෙන්නට ඕන. ඒ ජීවිතයේදී මාර්ගඵලයන් උපදවන්නට නම් වෙන අයට බෑ. ද්විහේතුකේකටවත් අහේතුකේකටවත් ඒ වැඩේ කරන්නට බෑ කොයිතරම් මහන්සි වුණත්. උපතින්මලක් නුවණ තිබෙන්න. ඒ උපතින්මලක් නුවණ ඇති කෙනෙකුට අනිත් කරුණු සම්පූර්ණ කරගත්තොත් ඒ මාර්ග ඵලාභිගමනය කරන්නට පුළුවන්. මේ නුවණ පිළිබඳව උවද තිබෙනවා අතු වැඩිකම්. හැම දිනාගේම නුවණ එක තරාතිරමින් නෙවේ. එහෙමනම් සාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේට ප්‍රඥාවන්ත භික්ෂූන් අතර අග්‍රස්ථානය ලැබෙන්නට බෑ. හැම දිනාගේම නුවණ එක තරාතිරමට පවතිනවා. නුවණ පිළිබඳව තියෙන වෙනසක්. ඒ නිසායි ඒ වෙනස එතනින් හොඳට දැක්වෙනවා. බුදුරජාණන් වහන්සේ ඒ ස්ථානාන්තරය ඒ හාමුදුරුවන්ට පිරිනැමීමෙන් පේනවා. උන්වහන්සේ අන්‍යයන්ට වඩා අන්‍ය ශ්‍රාවකයන්ට වඩා නුවණින් දියුණු නුවණක් ඇති කෙනෙක්. අන්න ඒ වගේ නුවණ පිළිබඳව කාගේ තිබෙනවා. හැමදෙනාම එක එක්කෙනා සසඳන විට කෙනෙකුගේ නුවණ තියුණුයි තව කෙනෙකුගේ නුවණ එහෙම ඒ තරම් තියුණු නුවණක් නෙවෙයි. ඒකට නුවණ තිබෙනවා තියුණු නොවේ නම් ඒකටයි කියේ මන්දේ කියලා. මන්ද ප්‍රඥ තික්ක ප්‍රඥ කියන්නේ මන්ද නුවණ තියුණු නුවණ. මන්ද නුවණ තිබෙන එක්කෙනාට උපචාර සමාධි ජවන් 4. තියුණු නුවණ ඇති එක්කෙනාට උපචාර සමාධි ජවන් 3. ඊළඟට මාර්ගයට අනුතුරුව මන්ද නුවණ ඇති එක්කෙනාට ඵලසිත දෙවරක්, තියුණු නුවණ ඇති එක්කෙනාට ඵලසිත තුන්වරක්. එයයි අර ද්වේ තීනි ඵලචිත්තානි යථාරහං උපජ්ජං. යථාරහ කියන්නේ සුදුසු පරිදි. ඒ සුදුසු පරිද්ද නම් ඒ උපචාර සමාධි ජවන් 4ක් වුණි නම් ඵලසිත එකක් වෙන එක. උපචාර සමාධි ජවන් 3ක් වුණා නම් ඵලසිත 3ක් වෙන එක. තත්ෝ පරං භවංග පාතු. ඊට පසු භවාංගය ඇති වෙනවා. භවාංග සිත් ඇති වෙනවා. චිත්ත වීතිය අවසන් වන්නේ භවාංගයෙන්. භවාංගයට වැටිලානේ. මේ සිත භවාංගයට වැටෙනවා. භවංග පාතු. ඊළඟට එන්නේ නිරෝධ සමාපatti කාලය. අපි නිරෝධ සමාපatti වීතිය පිළිබඳව කතා කරමු. නිරෝධ සමාපත්තියට පැමිණෙන්නේ ඒ නිරෝධ සමාපත්තිය කියන ඒ සමවත්ත සමවදින්නේ අනාගාමී රහත් කියන ඒ පුද්ගලයන් වහන්සේලා දෙනම අෂ්ට සමාපatti ලාභී නම් අනාගාමී රහත් වීම ප්‍රමාණවත් වන්නේ නැහැ. නිරෝධ සමාපත්තියට සමවදින්නට ඒ දෙදෙනාටම පිළිෙන්නට ඕන අෂ්ට සමාපatti. ඒ අෂ්ට සමාපත්තිලාභී අනාගාමී රහතුන් නිරෝධ සමාපත්තියට සමවදින බව අප ඉගෙන ගන්නවා. ඒ පිළිබඳ ඒ සමවදීමේ පිළිවෙල කතාවත් අපි දැනගත්තනේ.
ඒට බල දෙකකින් යුක්ත කෙනෙක් වෙන්න ඕන. සමථ බල, විපස්සනා බල. සමථ බලයක් තිබෙන්න ඕනේ, විපස්සනා බලයක් තිබෙන්න ඕනේ. ඒ දෙක යුගනද්දව යෙදීමෙන්, යුගනද්දව පවත්වීමෙන් තමයි නිරෝධ සමාපත්තියට සමවන්නේ. යුගනද්දේ කියන්නේ පළමුව සමාපත්තියට සමවැදිලා ඊළඟට විදර්ශනාව යොදනවා. විදර්ශනා කරනවා ඒ සමවැදුණු සමාපත්තියෙහි ඇති සංස්කාර ධර්මයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බැලීම. අනේ විදිහට ඒ ධ්‍යානයට සමවැද ඒ ධ්‍යානයෙන් නැගිට ඒ ධ්‍යාන සම්ප්‍රයුක්ත චිත්තචෛතසික ධර්මයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විදර්ශනාවට නංවා බලනවා. ඒකට සමථ වශයෙන් ධ්‍යානයට සමවැදීමක්, ඊළඟට ධ්‍යානයෙන් නැගිට විදර්ශනාව පැවැත්වීමක් කියන මේ දෙකම කරනවා. එහෙම පිළිවෙලින් ප්‍රථම ධ්‍යානයට සමවැද එයින් නැගිට විදර්ශනා කරන, ඊළඟට ද්විතිය ධ්‍යානයට සමවැද එයින් නැගිට විදර්ශනාව පැවැත්වීමෙන්, තෘතිය ධ්‍යානයට සමවැද එයින් නැගිට විදර්ශනාව පැවැත්වීමෙන්, චතුර්ථ ධ්‍යානයට සමවැද එයින් නැගිට විදර්ශනාව පැවැත්වීමෙන්, ඊළඟට අරූප ධ්‍යාන වලින් ආකාසානං ඡායතනයට සමවැද එයින් නැගිට ඒ වූ සංස්කාර ධර්මයන් විදර්ශනා කොට, විඥානං ඡායතනයට සමවැද එයින් නැගිට ඒ වූ සංස්කාරයන් විදර්ශනා කොට, ආකින්චඤ්ඤායතනයට සමවැද එයින් නැගිට අර පූර්ව කෘත්‍ය සතර සිදු කරනවා. නානා බද්ධා විකෝපන, සංඝ පටිමානන, සත්තු පක්කෝසන, අද්ධාඩ පරිච්ඡේද. ඒවා අපි නැවත විස්තර කරන්න ඕනේ නැහැ. අපි නිරෝධ සමාපත්තිය පිළිබඳව කතා කරන විට ඒවා පැහැදිලි කළා. අන්න ඒ පූර්ව කෘත්‍ය සතර කරලා ඊළඟට නේව සංඥා නා සංඥායතනය උපදවන. නේව සංඥා නා සංඥායතනයට සමවයි. මේ නේව සංඥා නා සංඥායතන කුසල්සිත අනාගාමීන් වහන්සේට නම්, නේව සංඥා නා සංඥායතන ක්‍රියාසිත රහතන් වහන්සේට නම් උපදිනවා ඒ සමාපත්තියට සමවැදීමේදී දෙවරක්. ඉන්පසු සිත් ඉපදීම නවතින. ඒ චිත්ත චෛතසික චිත්තජ රූප කියන මේවා නිරෝධ සමාපත්තියට සමවැද සිටින කාලය තුලදී ඇතිවන්නේ නැහැ. ඒ සඳහා තමයි නිරෝධ සමාපත්තියට සමවදින්නේ. ඉතින් ඒ නිරෝධ සමාපත්තියට සමවැදීමේදී සතරවෙනි අරූප ධානය දෙවරක් උපදිනවා. එයයි නිරෝධ සමාපatti කාලයේ වික්ඛත්තුම් චතුත්ථාන රූප ජවනං ජවති. සතරවෙනි අරූපාවචර ජවනී කීවේ නේව සංඥා නා සංඥායතන ජවන. අනාගාමී වහන්සේට නම් කුසල ජවනය, රහතන් වහන්සේට නම් ක්‍රියා ජවන. වික්ඛත්තුම් දෙවරක් උපදින. තතෝ පරං නිරෝධං කුසති. ඉන්පසු නිරෝධය ස්පර්ශ කරයි. එයින් කීවේ දැන් ඒ නිරෝධ සමාපත්තියට සමවදින ආර්යයන් වහන්සේ ඒක සමවදින්නේට මේ ජීවිතෙහිදීම නිවන් සැපය ලැබවි කියන අදහස ඇති. නිවනේහි අප මේදී සාකච්ඡා කරලා තියෙනවා නිවනයි කියන්නේ විඳින සැපයක් නම් නොවේ. නිවන විඳින සැපයක්. ඒ නිසා අවේදිත සුඛය කියලා. අවේදිත කියන්නේ නොවිඳින කියන එක. නොවිඳින එහෙත් සැපයක්. විඳින සැපය කියන එක ආර්ය සත්‍ය කතාවෙහිදී ඇතුළත් වන්නේ දුකට. යම් කිංචි වේදිතං සබ්බන්තං දුක්ඛස්මිති වදාමි. යන්නේ බුදුරජාණන් වහන්සේ වදාළේ නිසා. ඒ මොකද ඒ සැප වේදනාවක් වුවත් එය අනිත්‍යයි. අනිත්‍ය වූ කිසිවක් සැපයි කියා දක්වන්නේ නැහැ.
බුද්ධ ආගමේ බුදුරජාණන් වහන්සේ එහෙම උගන්වන්නේ නැහැ. ඒ ආර්ය සත්‍ය වශයෙන් සපයි. ආර්ය සත්‍ය වශයෙන් තිබෙන සැපය හැටියට දක්වන්නේ නොවිඳින සුවයක්. නොවිඳීමේ සැප. ඒ තමයි නිර්වාණ සැපය. නිර්වාණ. ඒ කොයි වෙලාවකවත් කවදාවත් නැතිවන්නේ නැහැ. ඒ නිසායි නිවන පිළිබඳව දක්වන විට නිවන අර්ථ සතරකින් තේරුම් ගන්නට කියා තිබෙනවා. නිස්සරණත්ව, විවේකත්ව, අසංකතත්ව, අමතත්ව. අමෘතාත්ව. අමෘතය කියන්නේ නොමැරෙන බවක්, නැති නොවන බවක්. නිවන නැතිවන ස්වභාවයක් නෙවේ. නැතිවන්නට නම් ඇතිවන්නට ඕන. නිවන ඇතිවන්නේ නැහැ. ඇතිවන්නට නම් ඇතිවීමේ හේතු තිබෙන්නට ඕන. නිවන ඇතිවන්නක් නොවන බැවින් ඇතිවීමේ හේතු වුණුත් නිවනට නැහැ. ඒ නිවනට පැමිණිය හැකි. ඒ පැමිණෙන්නේ පාගමනින් ගිහිල්ලා එහෙම නැත්නම් වෙන වැඩ පිළිවෙලකින් ඒ නිවනට පැමිණෙනවා නෙවෙයි. ඒට පැමිණීම අරමුණු කිරීම වශයෙන් පැමිණීම. අරමුණු කිරීම වශයෙන් නිවනට පැමිණීම. ඉතින් අන්න ඒ නිවන අවේදිතයි. විදීමක් නෑ. ඒ නිවන සැපයි කියන්නේ ඒ විඳින බවක් නැති නිසා. විඳින බවක් තිබෙනවා නම් විඳින එක කොයි වෙලාවකට හරි නැති වෙන්නට ඕන. සමහර විටක දිගු කලක් විඳලා හෝ නැති වෙනවා. ඒ අපි කියනවානේ දෙව් සැප විඳිනවා, මිනිස් සැප විඳිනවා ආදි වශයෙන්. එහෙම මේ දුකෙන් අනිශ්‍ර දිගටම සැපක් වශයෙන්ම ලබතා. ඒද අවසන් වෙනවා. ඒ නිසායි ඔය නේව සංඥා නාසඤ්ඤායතනෙ ගැන අප මේ කතා කළානේ සිත ගැන. ඒ නේව සංඥා නාසඤ්ඤායතන ධ්‍යානෙ උපදවාගත්ත තැනත්තා ඒ නොපිරිහි කාලක්‍රියා කළොත් නේව සංඥා නාසඤ්ඤායතනයේ භූමියෙහි ඔහුගේ ඊළඟ ඉපදීම එහි මහා කල්ප 84000ක් සිටිනවා පවතින ඔහුගේ ඒ ස්කන්ධ පරම්පරාව නාමස්කන්ධ පරම්පරාව 84000 ඇවෑමෙන් මහා කල්ප 84000 ඇවෑමෙන් එතනින් චුත වෙනවා. අපි ඒක ගතහොත් එතන තිබෙන උපේක්ෂා වින්දනයක් ඒද උපේක්ෂාවත් සැපයට ඇතුළත් කොට කතා කරන බැරි. අපි ගත්තත් ඒ සැපය මහා කල්ප 84000න් පසු මේ නැති වෙනවා. එහෙනම් ඒක අමත නෙවේ. ඒක මතයි. ඒක මැරෙනවා නැති වෙන ස්වභාවය. නිවන එහෙම නෙවෙයි අමතයි. නැතිවන්නේ නැති ස්වභාවය. ඒ නැතිවන්නේ නැත්තේ නිවනේ ඇතිවීමක් නොවන බෑ. ඉතින් ඒක සම්බන්ධ කරන්නට ඕනේ. ඇති වෙන්නට නම් ඇතිවීමේ හේතු පිළිවෙන්නට ඕනේ. දැන් නිවන පිළිබඳව නිවනත් අර්ථයක් හැටියට දක්වනවා. අර්ථයක් කියන්නේ ඵලයක් හැටියට දක්වනවා. ඔය අර්ථපටිසම්භිදා, ධම්මපටිසම්භිදා, නිරුක්තිපටිසම්භිදා, පටිභානපටිසම්භිදා කියන මේ පටිසම්භිදාවන් හිදී නිර්වාණය අර්ථ කියන කොටටයි වැටෙන්නේ. ඒ පිළිබඳ ධම්ම කියන මේ හේතුව දක්වනවා නම් නිවන පිළිබඳවත් හේතුවක් දක්වනවා. ඒ කුමක්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ නිර්වාණය පිළිබඳව දක්වන ඒ හේතුව නිර්වාණය ඇති කරන හේතුවක් නෙවෙයි. ඒක ජනක හේතුවක් නෙවෙයි. එය නිවනට පැමිණීමේ හේතුවක්. ඒකට කියන්නේ සම්පාපක හේතුව. සම්පාපක. නිවන තිබේ. නිවන තිබෙනවා. නිවන විද්‍යමාන ධර්මයක්. නමුත් ඒ විද්‍යමාන ධර්මයක් වුවද ඒ නිර්වාණයට අරමුණු කිරීම වශයෙන් කෙනෙකු කවදාවත් පැමිණෙන්නේ නැහැ. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය Tamanගේ සම්තානෙහි උපදවා ගත්තේ නැත්නම්. ඒ නිසා ඒ නිවනට පැමිණීමේ මාර්ගය වශයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පාපක හේතු වශයෙන් ගන්න. එහෙම නැතුව ජනක හේතු හෝ උපත්තම්බක හේතු කියන ඒබඳු හේතුවක් නෙවෙයි. නිර්වාණය හැමදාම පවතින ධර්මයක් කියන්නේ ඒ කවදාවත් ඇති නුණු ධර්මයක්. කවදා හරි ඇති වුණා නම් ඒ කවදා හරි නැති වෙන්නට. ඒක බොහොම අමාරුයි තේරුම් ගන්නට.
සාමාන්‍ය නුවණකින් කෙනෙකුට හිතා ගන්නට බෑ. ඒ නිසාම තමයි ඒ නිර්වාණය සාක්ෂාත් කිරීම ලෝකෝත්තර ඥානයෙන්ම කළ යුතුයි කියලා දක්වනවා. ලෝකෝත්තර ඥාන සතරක් තිබෙනවා නිර්වාණය ප්‍රත්‍යක්ෂ කර. ඊට අනුතුරුව ලැබෙන එක එක ඥානයකට අනුතුරුව ලැබෙන ඵලය ඒ මාර්ගසිත කියන ඒ කුසලයේ නිසා ලැබෙන විපාකයක් හැටියටයි දක්වන්නේ. අන ඒ නිර්වාණය කියන ඒ නිර්වාණ සැපය මෙලොවදීම මේ ජීවිතයේදීම ඉවේ ඒ අනාගාමීන් වහන්සේ හෝ රහතන් වහන්සේ තනේ අෂ්ට සමාපatti උපදවාගෙන තිබේ නම් ඒ නිරෝධ සමාපත්තියට සමවැදීමෙන් බලාපොරොත්තු වන්නේ චිත්තචෛතසික චිත්තජ රූපයන් නිරුද්ධ කොට අර සාන්ත පැවැත්මක් ඇතිව සිටීමක්. රූපේ පවතිනවා. ඒ රූපෙහි කර්මජ රූප, උතුජ රූප, ආහාරජ රූප කියන කොටස් තුන තිබෙනවා. රූප අතුරෙන් නැහැ චිත්තජ රූප කියන කොටස. සිත නැහැ චෛතසික නැහැ. ඒකට නාම රූප කියන මේ දෙක අතුරෙන් නාම ධර්ම එකක්වත් ඒ කාලය තුල උපදින්නේ නැහැ. රූප ධර්ම අතුරෙන් එක කොටසක් චිත්තජ රූප කියන කොටස නැහැ. අනිත් රූප තිබෙනවා. ඉතින් අචිත්තකව වාසය කරන්නේ ඒ කාලය තුල. මිනිස් ලොව නම් වැඩිම කාලය හැටියට දක්වන්නේ 7 දවස්. 7 දවස් ඒ කාලය තුල සිත නිරුද්ධ කොටයි. අනේ නිරෝධ සමාපත්තියට සමවැදීදී අන්තිමට උපදවන සමාපත්තියට සමවැදීම් වශයෙන් උපදවන ඒ චතුත්ථාරූප ජවන නේව සංඥා නා සංඥා යතන ජවන කුසලය හෝ ක්‍රියාසිත සුදුසු පරිදි දෙවරක් උපදිනවා. ඉන් අනතුරුව සිත් උපදින්නේ නැහැ. Taman ඒ නිරෝධ සමාපත්තියට සමවැද සිටීමට නියම කරගත්ත කාලය තුල. උත්ථාන කාලේ ඊළඟට නිරෝධ සමාපත්තිය නැගිටිනවා. ඒ නැගිටීමේදී උත්ථාන කාලෙට අනාගාමී ඵලං වා අරහත් ඵලං වා යථාරහං උපජ්ජන අනාගාමී ඵලය හෝ අරහත් ඵලය අනාගාමී වහන්සේට අරහත් ඵලය නේ අනාගාමී වහන්සේට අනාගාමී ඵලය රහතන් වහන්සේට අරහත් ඵලය ඒ වා උපදින එකවරක් නිරෝධ සමාපත්තිය නැගිටින විට අනාගාමී වහන්සේට අනාගාමී ඵලසිත එකවරක් රහතන් වහන්සේට නම් අරහත් ඵලසිත එකවරක් ඉපදුනාට පසු ඉපදිලා ඒ නිරුද්ධ වෙනවා. ඉන්පසු භවංග පාපෝව හෝති භවංග සිත් උපදී. ඒ නිරෝධ සමාපatti කාලෙහිදී ඒ අරූපාවචර ජවනය සතරවෙනි අරූපාවචර ජවනය පවත්නේ කොපමණ වාර ගණනක් දෙයි කියන එක පිළිබඳ වූ ඒ ජවන නියමය. ඊළඟට සබ්බත්ථාපි සමාපatti විත්‍යාන භවංග සෝතෝ විය වීති නියමෝ නක්ඛී ඉතිකත්වා බහූනීති ලබ්ධන්ති. සබ්බත්ථාපි සමාපatti විත්‍යාන සියලුම ධ්‍යාන සමාපatti ඵල සමාපatti කියන ඒ වීතිවල දැන් ඒ ධ්‍යාන සමාපatti ඵල සමාපatti කියන ඒවාට ඇතුළත් වන්නේ නැහැ නිරෝධ සමාපatti. ධ්‍යාන සමාපatti ඵල සමාපatti. නිරෝධ සමාපatti කියන එක ඒක එහිපිට වෙනම එකක් හැටියට සලකනවා. ඒ මොකද ධ්‍යාන සමාපatti වලදී ධ්‍යාන සිත දිගටම පවතී. ඵල සමාපatti වලදී සමාපatti කාලය තුල ඒ ඵල සිත දිගටම පවතී. නිරෝධ සමාපatti කියන ඒ සමාපatti කාලය තුලදී සිත් පැවතීමක් ඇත්තෙම නැහැ. අනේ වෙනස. ඒ නිසා සබ්බත්තාපි සමාපatti වීතියන් කීවේ ඒ ධ්‍යාන සමාපatti ඵල සමාපatti කියන මේ වීතිවල වීතියන් භවංග සෝතෝ විය වීති නියමෝ නැති භවංග සෝතෝ විය කියන භවංග සෝතසෙන් භවංග සෝතසේ කියන්නේ
නොකඩවා පැවතගෙන යන භවාංග පරම්පරාව. ඒ භවාංග සිත් පිළිබඳව නියමයකින් දක්වන්නේ නැහැ. කෙනෙකුට භවාංග ඉපදිය යුත්තේ මෙපමණයි. මොහුට මෙපමණයි අසුවලාට මෙපමණයි කියලා සාමාන්‍ය වශයෙන් එහෙම දක්වන්නේ නැහැ. එනවා අර මා කියවන මීට කලිනුත් ද්වේ භවංගානි බුද්ධස්ස සාරිපුත්තස්ස සෝලස අඤ්ඤේ සංපන්න සත්තානං ගණනාතු අසංඛ්‍යා කියලා ඒ භවංග පිළිබඳ ඒ බඳු මේ නියමයක් දක්වන්නේ මේ විශේෂ අවස්ථා පිළිබඳවයි. ද්වේ භවංගානි බුද්ධස්ස දැන් යමක ප්‍රාතිහාර්ය පයන්න ආදී ඒ බඳු ක්‍රියාවලදී බුදුරජාණන් වහන්සේට වීති දෙකක් අතරේ ඇතිවන්නා වූ භවාංග සිත් දෙකක් තිබුණා. ඒක සිතා ගැනීම පවා අමාරු කරුණක්. සාරිපුත්තස්ස සෝලස එබඳු අවස්ථාවන්හිදී ඒ විදිහේ ශීඝ්‍ර පැවැත්මක් නැවත නැවත ඉක්මනින් වීති උපදන අවස්ථාවක් වෙතෝ සරියුත් හාමුදුරුවන්ට භවාංග සිත් 16ක් අඤ්ඤේ සංපන්න සත්තානං අන්‍ය සත්වයිනට ගණනාතුව අසංඛ්‍යයි. ගණන් වශයෙන් මෙපමණයි කියලා දක්වන්නේ නැහැ. අන ඒ දැන් අපට වැඩිපුර උපදනා සිත් භවාංග චිත්ත වීති උපදිනවා. නමුත් ඒ චිත්ත වීති අතරේ තිබෙන භවාංග බොහෝ ගණනක්. මීට කලිනුත් මා කියලා තියෙනවා භවාංග වල ගණනේ අඩුවීම නුවණ නිසාම සිදුවන දෙයක්. සමහරුන්ට හිතන්න දෙයක්වත් නැහැ. කියන්නේ සිතන දෙයක් නැහැ. මොනවා හරි හිතන්නට නැහැ. ඔහේ ඉන්නවා. එහෙම අයට භවාංග සිත් තමයි ටිකටම උපදින්නේ. ඒ කියන්නේ නිකම්ම ඉන්නවත් නෙවෙයි මොනවත් හරි හිතනවා. නමුත් ඒ වගේ සමහරු සිතට ඒ තරම් වැඩක් දෙන අය නෙවෙයිනේ. නේ? ඒ තරම් සිතින් වැඩ ගන්නෙ නැහැ. වැඩ නොගෙන ඉන්නේ. ඒ වැඩ නොගෙන ඉන්න අවස්ථාවවලදී බහුල වශයෙන් ඇතිවන්නේ භවාංග. චිත්ත වීති උපදිනවා අඩුයි. චිත්ත වීති නැතිවා නෙවෙයි. දැන් ඇහැට පේනකොට ඇහැට පේනවයි කියන්නේ අපි චක්සුද්්වාරික චිත්ත වීති උපදිනවා. ඉතින් ඒ දක්නේ අසුවල් දෙයක් කියලා යම් දැනගැනීමක් කරනවා නම් මනෝද්වාරික චිත්ත වීති ඒ අනුසාරයෙන් උපදිනවා. ඒ වගේ කතා කරනවා නම් අපිට චිත්ත වීති උපදින්නේ. කතාව අහගෙන ඉන්නවා නම් චිත්ත වීති උපදින්නේ. එහෙම උපදිතා ඒ වීතිවල අතරේ තිබෙන භවාංග ගණන මෙපමණයි කියලා පෙන්වන්නට අමාරු. ඒකයි මෙතන කියන්නේ. සබ්බත්ථාපි සමාපatti වීතියන් භවංග සෝතෝ විය. දැන් අන්න ඒ භවංග ස්රෝතස නම් ඇතිවන්නේ වීති නැති කාලෙ. මේ වීති සිත් නැත්නම් පවතින භවංග සිත. කියන්නේ භවංග සිත නැති වෙන්නට ඕනේ අලුත් අරමුණක එල්බගෙන යම්කිසි අරමුණක එල්බගෙන සිත් හට ගන්නට. ඒ හටගන්නේ චිත්ත වීති. ඒ චිත්ත වීති ඇති වෙන්නේ නැත්නම් පවතින්නේ භවංග. අන්න ඒ භවංග ස්රෝතස මෙන් භවංගයන් මෙන් මෙපමණයි කියා ගණනක් දක්වන්නට බැරි පරිදි සමාපatti වීතිවලදී ඒ ධානසිත ධාන සමාපත්තියේදී ඵලසිත ඵල සමාපත්තියේදී උපදිනවා කියන එකයි මේ කියන්නේ. ඒකයි ඒ පිළිබඳව නියමයක් නැත. වීති නියමෝ නැති කත්වා බහූනීති ලබ්ධං. අනිත් එකේ වීතිය ගත්තන් ඒ වීතියේ තිබෙන දැන් සමාපatti වීතියයි කියලා කියනවා. ධ්‍යාන සමාපatti වීතිය ඵල සමාපatti වීතිය. මේ ධ්‍යාන සමාපatti වීතිය පටන් ගන්නෙ නම් මනෝද්වාරා වජ්ජනේ. වජ්ජනේ. අවසන් වන්නේ භවාංගේ. නමුත් ඒ මනෝද්වාරා වජ්ජනේ පටන්ගෙන භවාංගයෙන් අවසන් වන ඒ චිත්ත වීතියේ කාලය තුලදී කොයිතරම් ධ්‍යානසිත ගණනක් උපදිනවද කොයිතරම් ඵලසිත ගණනක්
එකකට අනතුරු එකක් වශයෙන් උපදිනවා දෙයි කියලා එහෙම නියමයකින් දක්වන්නේ නැහැ. ඒකයි වීති නියමෝ නත්ථීති. තත්වා බහූනීති ලබ්ධ. බහූනීති ලබ්ධ. බොහෝ සත්තක්කත්වං පරිත්තානි මග්ගා භිඤ්ඤා සතින් මතා අවශේෂාදි ලබ්ධන්ති ජවනානි බහූනිපි. ඒ තමා මේ ජවන නියමය පිළිබඳ සංග්‍රහ ගාථාව. මේ සියල්ලම පිටුකොට දක්වන සංග්‍රහ ගාථාව එයයි. සත්තක්කත්වං පරිත්තානි. ඒ කාම ජවනයෝ සත්වරක්ද. ඒ කියේ වැඩිම වාර ගණන. කාම ජවන් චිත්ත වීතියක ලැබෙන්නේ වැඩිම වශයෙන් සත්වරයි. ඒකයි සත්තක්කත්වං පරිත්තානි. මග්ගා භිඤ්ඤා සතින් මතා මාර්ග සිතා අභිඥා සිත් සතින් එකවරයි උපදී. අවශේෂාන් ලබ්ධන්ති ජවනානි බහූනිපි. අනිත් ඒවා එතකොට පරිත්ත කියන කාම ජවනියෝ හත්වරක්ද මාර්ග ජවන් හා අභිඥා ජවන් එකවර බැගින්ද එහෙම ලැබෙනවා. අවශේෂාන් අවශේෂා ඒ ධ්‍යාන සමාපatti ඵල සමාපatti වශයෙන් ලැබෙන ඒ අර්පණා ජවන් පිළිබඳව එහෙම බහූනිපි බොහෝ වාර ගණන. අර ගණනක් මෙහෙම දක්වන්නේ නැති. ඒ තමා ජවන නියමය. ඒ ජවන නියමයට පසුව එනවා පුද්ගල භේදයක්, පුද්ගල චිත්ත ගණන. පුද්ගලයන්. දැන් පුද්ගලයෝ කියන විට සියලුම පුද්ගලයන් පුද්ගල පඤ්ඤාතිෙහිදී බොහෝම දක්වලා ඒකක පුද්ගල, ද්විවිධ පුද්ගල, ත්‍රිවිධ පුද්ගල, චතුර්විධ පුද්ගල, පංචවිධ, ෂඩ්විධ, සප්තවිධ, අට්ඨවිධ ඔය ආදී වශයෙන් පුද්ගලයන් එක එක වශයෙන් කොටස් කරලා බුදුරජාණන් වහන්සේ වදාරලා. මේ පුද්ගලයන් දැක්වීමටද උපයෝගී කරගන්නේ. ඒ පුද්ගලයන් පිළිබඳ වූ රූප නෙවේ. ඒ පුද්ගලයන් පිළිබඳ වූ නාම ධර්ම. පුද්ගල කතාවෙහිදී පුද්ගලයාය කියලා දක්වන්නට යොදාගන්නේ මිනිසුන් සත්වයන් මේ නාම රූප ධර්ම පුඤ්ජයන්. මිනිසා කියන විට පුද්ගලෙයි. බලලා කියන විටත් ඒ මේ කතාවේ හැටියට පුද්ගලෙයි. ඒවා එහෙම වෙන් කරන්නට යොදාගෙන තිබෙන ධර්මෙහි යොදාගෙන තිබෙන නාම ධර්ම. ඒ නිසා පුද්ගලයන් කොයිතරම් වදාරා තිබුණත් ඔය ධම්මානුසාරී, සද්ධානුසාරී ආදී වශයෙන් එක එක විදිහට පුද්ගලයන් බෙදලා තියෙනවා. පුද්ගල පඤ්ඤාති. පුද්ගල පඤ්ඤාති ප්‍රකරණයයි කියන්නේ අභිධර්ම ප්‍රකරණයක්. ඒ අභිධර්ම ප්‍රකරණයක් පුද්ගල පඤ්ඤාතිෙහි ඒ පුද්ගලයන් පිළිබඳවමයි දේශනා කරලා තිබෙන්නේ. මුලදී ඒ පඤ්ඤාති ගැන ධර්මයක් දක්වලා. ඛණ්ඩ පඤ්ඤාති, ආයතන පඤ්ඤාති, ධාතු පඤ්ඤාති ඔය ආදී වශයෙන් එහෙම දක්වලා ඊළඟට පුද්ගල පඤ්ඤාති. ඉතින් මේ පුද්ගලයන් සියලු දෙනම අපි ගතහොත් නේව සංඥා නාසඤ්ඤායතනේ කියන භවග්‍රේ සිට අවීචය දක්වා මේ ස්ථාන 31ක වෙසෙන සියලුම සත්වයන් පුද්ගලයන් වශයෙන් 12කට බෙදෙනවා. පුද්ගලයෝ 12 දෙනෙක්. එයින් 8 දෙනෙක්ම ආර්ය පුද්ගල. ඒ ආර්ය පුද්ගලයන් තමයි අෂ්ටාර්ය පුද්ගල කියලා දක්වනවා. අනිත් 4 දෙනා තමයි ප්‍රත්‍යඥයෝ. ඒ ප්‍රත්‍යඥයන්ගෙන් එක්කෙනෙක් දුර්ගති අහේතුක පුද්ගලයා. අනිත් එක්කෙනා තව එක්කෙනෙක් ඉන්නවා සුගති අහේතුක පුද්ගලයා.
ඊළඟට ද්වි හේතුක පුද්ගලයා ත්‍රි හේතුක පුද්ගලයා. ඒ ප්‍රත්‍යඥයන් ওই විදිහට කොටස් හතරකට බෙදෙනවා පුද්ගල වශයෙන්. දුර්ගතිය හේතුක, සුගතිය හේතුක, ද්වි හේතුක, ත්‍රි හේතුක. ඒ දුර්ගතිය හේතුක පුද්ගලයා කියන්නේ සතර පාය උත්පත්තිය ලබා සිටින ඒ පුද්ගල. දුර්ගතියෙහි ඉපද සිටින අය. එයාගේ ප්‍රතිසන්දිසිත අකුසල විපාක උපේක්ෂා සහගත සම්පීර්ණ සිත. ඒ අකුසල විපාක උපේක්ෂා සහගත සම්පීර්ණ සිත අහේතුක සිත. අහේතුක විපාක සිත. අකුසල විපාක සිත. දුර්ගතිය හේතු කියන කිව්වේ ඒ අකුසල විපාක උපේක්ෂා සහගත සම්පීර්ණ. ඒ නිසා ඒක අකුසල විපාක. ඒ අකුසල් කරන ලද්දවුන් ඒ අකුසල කර්මය නිසා ප්‍රතිසන්දියක් ලබනවා නම් ඒ ලබන විට ඔවුන්ගේ ප්‍රතිසන්දිසිත වශයෙන් ලැබෙන විපාක සිත වන්නේ ඔය අකුසල විපාක සිතයි. ඒකට කියන්නේ අකුසල විපාක උපේක්ෂා සහගත සම්පීර්ණ සිත. නිරයෙහි තිරිසන් භවෙහි പ്രേත අද්දවි එවැගේම ආසුර කියලා දක්වන പ്രേත කොටස් ඉන්නවා ඔවුන්ගේ ප්‍රතිසන්දිසිත වන්නේ ඔය කියන ලද සිත. ශරීර වශයෙන් ඔවුන්ගේ බොහෝ වෙනස්කම් තිබෙනවා. බොහෝ වෙනස්කම්. ඒ ප්‍රතිසන්දිසිත වශයෙන් තිබෙන්නේ එක සිතක්. අකුසල විපාක උපේක්ෂා සහගත සම්පීර්ණ සිත. ඒ දුර්ගතිය හේතු. සුගතිය හේතුකය කියන්නේ ද්වි හේතුක ඕමක කුසල කර්මයක් කරලා ඒ නිසා ප්‍රතිසන්දියක් ලබන තැනත්තා වන්නේ සුගතිය හේතුක ප්‍රතිසන්දි. ඔහුට ලැබෙන විපාක ඔහුගේ ප්‍රතිසන්දි සිත වන්නේ කුසල විපාක උපේක්ෂා සහගත සම්පීර්ණ සිත. කුසල විපාක කලේ කුසලයක් කෙනෙකු කරන කුසල් අඩු ගණනේ අලෝභ අදෝස කියන හේතු දෙකෙන් යුක්ත වන්නට ඕන. අලෝභ අදෝස කියන හේතු දෙකෙන් යුක්ත වීම නිසා තමයි ද්වි හේතුකයි කියන්නේ. ඒ හේතු දෙකෙන් යුක්තව කුසලයේ ලැබුණත් කරන අවස්ථාවේදී පෙරපසු සිත් වලින් ඒ කුසලයට උපකාර ඒ බලවත් වීමට උපකාර නොලැබුණේ නම් ඒ උපකාර නොලත් බැවින් දුර්වල වන ඒ කුසලයට කියනවා ද්වි හේතුක ඕමක කියලා. ඕමක කියන වචනයෙන් අදහස් කරන්නේ පහක් කියන. ඒකට ප්‍රතිවිරුද්ධ එක තමයි උක්කට්ඨ කියලා. ඒකයි උත්කෘෂ්ඨ කියලා දක්වන්නේ. උසස් පහක් කියන්නේ. ඒකට උසස් වෙන්නේ පෙරපසු සිත් වලින් උපකාර ලැබුවොත්. උපකාර ලබන්නට නම් පෙරපසු සිද්ද කුසල් සිත් වන්නට ඕන. ඒ කුසල් සිත් වලින් උපකාර ලත් මැද ඇති වූ කුසලය බලවත් එකක්. ඒවායින් ලත් උපකාරයේ නිසා. ඒවායින් උපකාර නොලදොත් කියන්නේ ඊට පස්සේ ලැබුණු සිල්. දිගටම කුසල් සිත් නුනනම් ඒ වගේම කළ කුසලයේ පිළිබඳ පසුතැවිලි වීම, ඒ පිළිබඳව දොස් දැකීම, ඒක කලේ නැත්නම් හොඳයි කියලා හිතීම ආදී නොයෙක් ඒවා තිබෙනවානේ. කළ වියදම වැඩි කියලා හිතන එක, දුන්නේ මහා නරක මිනිසුන් කොටසකටයි කියලා හිතන එක. ඔය වගේ කරුණ වලදී Taman කළ පිනම දුර්වල වෙනවා. අන්න ඒ පින දුර්වල වූ පින කුසලය කර්මය බලවත් විපාකයක් ගැන දෙන්නට බෑනේ. අන්න ඒ නිසායි ද්වි හේතුක ඕමක කුසලයෙන් ලබා දෙන්නේ අහේතුක ප්‍රතිසන්දිය. ඒට ලැබෙන ප්‍රතිසන්දි විපාකය අහේතුක. ඒ අහේතුක ප්‍රතිසන්දිය ලබ අය දැනගන්නට හැකිවන්නේ ඔවුනගෙන් පිළිබිඹුවන පෙනෙන දුර්වලකම් නිසා. ಜಾති අන්ධ, ಜಾති බදිර, ಜಾති මූඝ, ಜಾති ඊල,
ජාති මත්තක උබතෝ ව්‍යංජනක නපුංසක පණ්ඩක කියලා එහෙම දක්වන්නේ අන්න ඒ දුර්වල ප්‍රතිසන්දි ලබාගත් අය. ඔව් මිනිසුන්ව උපදින්නේ පව් කරලා නෙවෙයි. පවක විපාකයක් නෙවෙයි මිනිසෙක් වෙලේ. මිනිසෙක් උනා නම් ඒ මොන විදිහේ අත්පා ඇඹරිලා ගිහිල්ලා ආදී නොඑක් දුර්වලකම් ඇතිව මිනිසෙක් වනම් උපන්නේ ඒ මිනිසා උපදින තැනත්තා පිනක විපාකයක් වශයෙන්ුයි ඒ ප්‍රතිසන්දිය ලබා ගන්න. ඒකට පීඩා කරන තව හේතු තිබෙන්නට පුළුවන් වෙන වෙන ඒවා. ඒ නිසා දුර්වලකම් ඇති වෙනවා. දැන් මේ කුසලයේම තිබෙන අඩුපාඩුව හේතු කොටගෙන මිනිසා වුණත් ඒ තැනත්තා උපතින්ම ඇස් නැති කෙනෙක් වුණා. එහෙම නැත්නම් බිහිරෙක්ව උපදී. ගොළුෙක්ව උපදී. මහා මෝඩයෙක්ව උපදී. කෙලතොල්ලෙක්ව උපදී. කෙලතොල්ලේ කියන්නේ වැగిරෙන කෙලවත් නවත්වා ගන්නට දන්නේ නැහැ යා. ඒ තරම් කෙනෙක්. ඒ ಜಾති මූග, ಜಾති ඒල, ಜಾති උම්මත්ත උපතින්ම පිස්සෙක්ව උපදී. උපන්දා ඉඳලම පිස්සු. ಜಾති උම්මත්ත උබතෝ ව්‍යංජන ස්ත්‍රී පුරුෂ නිමිති දෙකම තිබෙන උබතෝ ව්‍යංජන කියන්නේ නපුංස කියන්නේ පණ්ඩක කියන්නේ පණ්ඩකයෝ කියන්නේ මහා බලවත් කාම රාගයෙන් පෙළෙන අයව උපදී. දැන් එහෙම අය අපට දක්නට ලැබෙනවා සමහර තැන්වලදී. ඔය මේ සුවකල නොහැකි රෝගීන් හැසේ ඉන්න තැන් තියෙත් එහෙම තැන්වලට ගියාම උපතින්ම ඒ තත්වයටපත් උපන් අය දක්නට පුළුවන්. අන්න එහෙම දුර්වල ආත්ම භාව මේ කුසල කර්මයේ නිසාම ලැබී තිබෙනවා. හැබැයි ඒ කුසල කර්මය කළ කුසල කර්මය ද්වේහේතුක වුණා. එය දුර්වල වීමට හේතු වන්නේ පෙරපසු සිත් වලින් ලැබෙන උපකාරය නැතිව යාමේ කීවේ ඒ පෙරපසු සිත් වලින් ඊට අනුපකාර වීමෙන් අනුපකාරය ලැබෙනවා. ඒ නිසා කියන්නේ අකුසලේනුයි කුසලයට පීඩා කරා. අන්න ඒ බඳු පීඩාවන්ටපත් වූ කුසල කර්ම තමයි දුර්වල කුසල. එහෙම එකකින් ප්‍රතිසන්දිය ලැබෙනවා නම් එය සුගති අහේතුක ප්‍රතිසන්දියක්. සුගතියේ උපන්න. එහෙත් අහේතුක ප්‍රතිසන්දිය. ඔහුට ඒ දෙදෙනාටම දුර්ගති අහේතුකයාය සුගති අහේතුකයාය කියන ඒ දෙදෙනාගේම ප්‍රතිසන්දිසිතේ ප්‍රතිසන්දිසිතේ කිය විපාකසිතේ ඒ විපාකසිත ප්‍රතිසන්දි කෘත්‍යයට අනුතුරුව භවාංග කෘත්‍ය වශයෙන් මේ කෘත්‍ය සිදු කරමින් ලැබෙනවා. ඒ සිතේ අලෝභය, අද්වේෂය, අමෝහය කියන මේ හේතු අව්‍යාකෘත හේතු තුනෙන් එකක්වත් නැහැ. ඒ නිසායි අහේතුකයි. මම මේ අලෝභ, අදෝෂ, අමෝහ කියන හේතු තුන ගැන පමණක් කීවේ මේ වෙනතුන්ට තේරෙන්නට ඕන ඇයි කියලා. ලෝභ, දෝෂ, මෝහ කියන තුන ගැන සඳහන් නොකළේ. ලෝභ, දෝෂ, මෝහ කියන තුන විපාක සිත්වල ලැබෙන තුනක් නෙවෙයි. ඒවා ඒ තුනම එකවර නම් කාහටවත් ලැබෙන්නේ නැහැ මොන සිතකවත්. එයින් දෙකක් එකවර ලැබෙනවා ලෝභ මූල සිත්වල හා ද්වේෂ මූල සිත්වල. ලෝභයයි මෝහයයි ලෝභ මූල සිත්වල, ද්වේෂයයි මෝහයයි ද්වේෂ මූල සිත්වල. මෝහ මූල සිත්වල ලැබෙන්නේ මෝහ නැමැති හේතුව පමණයි. හේතුන්ගෙන් ඒවා ඒකාන්ත අකුසල හේතු. ඒ නිසා විපාක සිත්වල ඒවා ලැබෙන්නේ නැහැ. අලෝභ, අදෝෂ, අමෝහ කියන තුන අපි කුසල් සිත්වල යෙදෙන විට ඒවා කුසල හේතු. විපාක සිත්වලත් ලැබෙනවා ඒවා. ක්‍රියා සිත්වලත් ලැබෙනවා ඒවා. විපාක සිත්වල හා ක්‍රියා සිත්වල ලැබෙන විට ඒවා අව්‍යාකෘත හේතු. අනේ අව්‍යාකෘත හේතුන් මිසක අකුසල හේතුන් විපාක සිත්වල ලැබෙන්නේ නැහැ. එබැවිනුයි
අලෝභ අදෝස අමෝහ කියන හේතු තුනෙන් එකක්වත් කෙනෙකුගේ ප්‍රතිසන්දිසිතෙහි ලැබෙන්නේ නැති විට ඒ ප්‍රතිසන්දිසිත අහේතුක සිතේ. මේ අහේතුක ප්‍රතිසන්දි යුගලයක් තිබෙනවා. අහේතුක පටිසන්ධි යුගලයේ කියන මේ වචනයම පාවිච්චි කර තිබෙනවා අභිධර්මාර්ථ සංග්‍රහයේ. ඔය කියන ලද සිද්දක ගැන. දුර්ගතියෙහි ප්‍රතිසන්ධිය ලබන ප්‍රතිසන්ධි වශයෙන් ලැබෙන අකුසල විපාක උපේක්ෂා සහගත සම්පීර්ණයක්, සුගතියෙහි ප්‍රතිසන්ධි වශයෙන් ලැබෙන කුසල විපාක උපේක්ෂා සහගත සම්පීර්ණ. ඒ අහේතුක ප්‍රතිසන්ධි දෙකක්. ද්වේතුක ප්‍රතිසන්ධි. එතකොට පුද්ගලයා වශයෙන් ඒ දෙදෙනාම අහේතුක පුද්ගලයෝ. දුර්ගති අහේතුක පුද්ගලයා, සුගති අහේතුක පුද්ගලයා. අර දුගතියයි සුගතියයි කියන මේ දෙක වෙන්කොට දැක්වීම සඳහා ඒ පුද්ගල විශේෂය පෙන්නනවා. දුර්ගතිය හේතුක, සුගතියයි. ඊළඟට ද්වේතුක. ද්වේතුකෙක් වෙන්නට අඩු ගණනේ කරන ලද පින කුසල කර්මය හේතු දෙකකින් යුක්තව ප්‍රබල වෙන්නට ඕන පෙරපසු සිත් වලින් ලත් උපකාරය නිසා. ද්වේතුක පෙරපසු සිත් වලින් ලත් උපකාරය නිසා ප්‍රබල වූ උසස් වූ ඒ කුසලයට කියනවා ද්වේතුක උත්කෘෂ්ඨ. එහෙම නැත්නම් අපි කියේ අර අහේතුක ප්‍රතිසන්දියක් දුන්නයි කියලා සුගති අහේතුක ප්‍රතිසන්දිය දුන්නේ කොහොමද? උත්කෘෂ්ඨ වූ කල්හි සුගතියෙහි ද්වේතුක ප්‍රතිසන්දියක් ලබනවා. මිනිසුන් අතරත් යන්නවන් සිටිනවා, දෙවියන් අතරත් සිටිනවා. දෙවියන් අතර ඒකේ කාමාවචර දෙවියන් අතර. මිනිසුන් අතර ද්වේතුකයන් සිටිනවා. ඒ අය මේ ද්වේතුකයෙක් මේ ත්‍රි හේතුකයෙක් කියලා එහෙම ලේසියෙන් වෙන් කර ගන්නටත් පුළුවන් කමක් නැහැ. ඒ ත්‍රි හේතුකයෙක්ම උපද සිටියත් උපන් පරිසරය වත්පොහසත්කම් ආදී මේ කරුණු හේතු කොටගෙන ත්‍රි හේතුකව උපන්නත් ඒ බැදලීම නැතිවන අය සිටින්නට පුළුවන්. මෙතන දුන් දන්නවනේ අපිට වර්තමානයෙන් යම් දේවල් කියනවට වඩා දේශනේ බණ පොතේ එන කරුණු කියන එක සුනීත කියන ඒ රහතන් වහන්සේ ගැන ඒ වටපිටාවේ සමාජයේ ලැබී තිබුණු තත්වය අනුව කවුද හිතන්නේ මේ ත්‍රි හේතුකේ මේ අවමන් කළ යුතු තමන්ගේ ඒ ගෙදරකටවත් එහෙම නැත්නම් කුලීනියන් යන මාර්ගයේ ඉදිරියටවත් එන්නට සුදුස්සෙක් නෙවෙයි කියලායි සලකන්නේ. එහෙමනේ හිතාගන්න. ඒ නමුත් ත්‍රි හේතුක. අපි බෝධිසත්වයන් පිළිබඳව එන්නේ මාතංග පඬිතුයන් ඇටියට වසලේකුව උපන් චණ්ඩාලේකුව උපන්. ඉතින් කාගෙන්වත් නැහැ මේ සැලකිල්ල මිනිහෙක් හැටියටවත් සලකන්නේ නැහැ. එහෙම නොසලකා හරින එහෙත් නුවණැතිව උපන් කෙනෙක්. ඒ මාතංග පඬිතුයත් එහෙමයි. ධ්‍යාන උපදවාගෙන අභිඥාත් ලබා ගත්තා. පස්සේ හැමදෙනාම වැන්දා, ගරු කළා. ඒ දැනගන්නට මේ වටපිටාව නිසා. සමහරු ඉන්නවා එහෙම අය අධ්‍යාපනයක් ලැබුණේ නැහැ. ඉතින් අයව තෝරා බේරා ගන්නට බෑ. එහෙම ද්වි හේතුක ත්‍රි හේතුක භේදය තෝරා ගැනීම අමාරු වුණා. ඊට සුදුසු වැඩපිළිවෙලක යෙදුනොත් ඒ තමා ත්‍රි හේතුකද කියලා උරගා බැලීමකුත් කරන්නට පුළුවන්. ඒ උරගා බලන්නට තියෙන්නේ කුමක්ද? වෙන උගත්කම් නම් නෙවෙයි.
භාවනා යමෙකුට හැකි වුණොත් සමත භාවනාවක් කොට ධ්‍යාන උපදවන්නට, එහෙම නැත්නම් විදර්ශනා භාවනාවක් කොට මාර්ග ඵලයක් උපදවා ගන්නට, ඉතින් ඒ ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ඇති බවට කිසිදු සැකයක් නැතුව පිළිගන්නට තිබෙන අවස්ථාව ඒක. අනේ එහෙම පුද්ගලයන් දුර්ගතිය හේතුක, සුගතිය හේතුක, ද්වි හේතුක, ත්‍රි හේතුක ප්‍රත්‍යඥ කියලා ප්‍රත්‍යඥයෝ 4 දෙනෙක්. මාර්ගස්ථයෝ 4 දෙනෙක් ඉන්නවා. සෝවාන් මාර්ගස්ථ, සකෘදාගාමි මාර්ගස්ථ, අනාගාමි මාර්ගස්ථ, අරහත් මාර්ගස්ථ. මේ මාර්ගස්ථ අවස්ථාවේ කියන්නේ එක චිත්තක්ෂණයක කාලය. ඊළඟට සෝවාන් ඵලස්ථය, සකදාගාමි ඵලස්ථය, අනාගාමි ඵලස්ථය, අරහත් ඵලස්ථය කියලා ඵලස්ථයෝ 4 දෙනෙක්. ඉතින් මේ හැම දිනාටම අප ඉගෙන ගත්ත සිත් 89, එහෙම නැත්නම් 121. ඔය හැම දිනාටම එකාකාරව ලැබෙන්නේ නැහැ. ඒ නිසායි මේ පුද්ගල බෙහෙදේ පිළිබඳව පාඩමක් වෙනම තිබෙන්නේ. ඒ පුද්ගලයන් දක්වා ඒ පුද්ගලයන්ට ලැබෙන සිත් ගණන දැනගන්නට. මෙපමණ සිත් මේ තැනට ලැබෙනවා. දැන් දුර්ගතිය හේතුකයාය කියන තැනට දුර්ගතියෙහි ඉපද සිටින්නේ ඒ තැනට ලැබෙන සිත් තිබෙනවා 37ක් දක්වා. මොනවාද 37? අකුසල් සිත් 12, කාමාවචර කුසල් සිත් 8, අහේතුක සිත්, සෝමනස්ස සහගත හසිතුප්පාද සිත හැර ඉතිරි සිත් 17 කියන මේවා. දුර්ගතියෙහි සමහරු කියනවා දුර්ගතියෙහි උපන් අයට කුසල සිත් උපදින්නේ නැtei කියලා. එහෙම කියන ආධර්මීය කෙනෙක් ඉන්නවා. දුර්ගතියෙහි උපන් අයට කුසල සිත් උපදින්නේ නැහැ කියලා. එහෙම කියන සුදුසු නැහැ. එහෙමනම් ඒ අයට මොනම විදිහේවත් කුසලයක් ඒ ජීවිතයේදී කරගන්නට බෑ කියලා කියනවා. පාරිලෙය අතා වැනි ඒ වගේම අර නීපිඩු පිළිගන්නු වඳුරා වැනි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන විට ඒ බණ අසමින් සිටි මැඩියා වැනි ඉබන්දන් ලැබෙන්නට බෑ. ඒ කියන හැටියට. ඔවුන්ට කුසල් සිත් උපදින අවස්ථා නම් සුලභ නැහැ. නමුත් කුසල් සිත් නූපදිනවයි කියලා එහෙම නියමයක් නැහැ. කුසල් සිත් උපදින්නට තිබෙන අවස්ථා නම් සුලභයි. ඒ අවස්ථා බොහෝම කලාතුරකින්ම තමයි ලැබෙන්නේ. ලැබෙත්තොත් මොකද ඒ අය හැම විටම තිබෙන එකම බලාපොරොත්තුව මොකක්ද?